රතන සූත්‍ර දේශනාව. දිනපතා රාත්‍රී 10 සිට කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග බොදුමග කොටගත් බුදුනුවන්ගේ හදවතේ නාලිකාව. කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාල. ආයුබෝව වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහවත් සුපෙන්නතුනි බුදුරුවන්ගේ හදවත හේනාලිකාව මෙත් සදහම් විකාශය අපි නිරන්තරයෙන්ම ඔබ වෙතට ඔබ උදෙසාම ඔබ වෙනුවෙන්ම ගෙනෙනු ලබන මෙත් බුද්ධහාමී වන්දනාව තුම් දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අර්ථවත් වූ වටිනා වූ සදහම දේශනාවක් ඔබ වෙත ගෙනීමටයි අප මෙලෙස සෝදානම් වන්නේ. අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේව ඔබ අප සියලු දෙනාම සාදුකාර ලබා දීලා පළමු කොට පදහබිය වන්දනීය යුතුව පිළිගනිමු. උන්වහන්සේ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අප පින්වත් පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය දේශකයන් වහන්සේ. අපි උන්වහන්සේව පළමු කොට පදහබිය වන්දනීය යුතුව සාදුකාර ලබා දීලා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, අද දින මේ උතුම් සදහම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන ලබන සදහවත් සුපින්නතුන් පිළිබඳවයි මා ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රභාත් නන්දසේන මහතා, නිමාලි උදයන්ගනී මහත්මිය, නෙතුල් බාතිල පුතණුවන් සහ ලිනුකි මොනාරාදියනිය ප්‍රධාන වයි අද මේ උතුම් සදහම දේශනාවට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ ලෙස සිහිපත් කර තිබෙනවා. දැනට අවුරුදු 22කට පෙර එනම් 1998 දෙසැම්බර් 28 වන දින අප අතරින් වියෝ නිමාලි උදයන්ගනී මහත්මියගේ ආදරණීය පියාණන් වූ MKD සීඩින් මහතාට පින් පෙත් අනුමෝදන් කිරීමටත් එමෙන්ම දැනට අවුරුදු 2කට පෙර එනම් 2018 දෙසැම්බර් 8 වන දින අප අතරින් වියෝ ප්‍රභාත් නන්දසේන මහතාගේ ආදරණීය මෑණියන් වූ PK චන්ද්‍රාවති මහත්මියට පින්පෙත් අනුමෝදන් කිරීමටත් එමෙන්ම 2019 අප්‍රේල් 21 වන දින අප අතරින් වියෝ ප්‍රභාත් නන්දසේන මහතාගේ ආදරණීය පියාණන් වූ PK නන්දසේන මහතාට පින්පෙත් අනුමෝදන් කිරීමටත් දෙපාර්ශ්වයේ නමින් මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් එමෙන්ම සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් ඒ සුපින්නතුන් විසින් ප්‍රධාන අරමුණ ලෙස සිහිපත් කර තිබෙනවා. ඒ අරමුණ වේ ලෙස මිෂ්ඨ සිද්ධ වේවායි මෙත් සිතින් යුතුව අපි ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම සාදුකාර ලබා දීලා ආරාධනා කර සිටමු ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ උතුම් වූ අර්ථවත් වූ සද්ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින්දයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බාරාහවේ පංචක්ඛන්ධා බාරහාරෝච පුග්ගලෝ බාරදානං දුක්ඛං ලෝකේ බාරනික්කේ පන්ති සුඛංති. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ සඳහම් විකාශය තුළින් මේ දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයේගෙන ධර්ම දානයේ පිණිස කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි ප්‍රභාත් නන්දසේන මැතිතුමන්, නිමාලි උදයංගනී මැතිණිය, නිතුල් බහාතිල Tamanගේ පුතා, ඒ වගේම ලිනුකී මොනාරා කියන දියණිය ඇතුළු පින්නතුන් ප්‍රභාත් නන්දසේන මහත්මයා ඇතුළු හැම දෙනාම මැදිහත් වෙලා අද මේ දේශනාව Tamanගේ දායකත්වයෙන් සිද්ධ කරනවා. විශේෂ පිරිසක්, ඒ කියන්නේ විශාල පිරිසක් මේ දේශනාව විවිධ රටවල් වල ඉඳලා ලංකාවේ ඉඳලා ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරනකොට විශාල ධර්ම දානමය කුසලයක් රැස් වෙනවා. ඒ පින්නතුන්ගේ අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන කාලය. පින්වත්නි, මම අද ටිකක් ගැඹුරු දේශනාවක් ඔබට කරන්නේ. හොඳ සිහියෙන් අහන්න. විමසා අහන්න. පින්වත්නි, ලෝකේ දුකයි දුකයි කියලා කියනකොට එක හකුලලා එක වචනයකින් කිව්වොත් එහෙම දුක කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකේට. ඒ නිසා තමයි උන්වහන්සේ පළවෙනි දේශනාවේදී කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි දේශනාව කියලා කියන්නේ අපි දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රය. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් විවෘත වුණු පළවෙනි සම්බුද්ධ දේශනාව ශ්‍රාවකයන් වෙනුවෙන්. ඒ දේශනාවේ තියෙනවා සංකිට්ඨේන, මහණෙනි හකුලලා ගත්තොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, මහණෙනි සංක්ෂිප්තව බලන්න. සංක්ෂිප්තව ගත්තොත් එහෙම දුක කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන වචනයක් කියලා. ඒකට එහෙමනම් දුක ගැන අවබෝධ කරගන්නවා නම් වෙන මොකුත් ගැන අවබෝධයක් හදාගන්න දෙයක් නැහැ පින්වත්නි. යම් කෙනෙක් දුක ගැන අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ පිළිබඳවයි. මම අද ඔබට කියලා දෙන්නේ මේ පංචස්කන්ධය තුල අනාත්ම ලක්ෂණය දකින විදිය. මොකද මෙත් සඳහම් විකාශයේ වටේ විශාල පිරිසක් මේ ගැඹුරු දහම් කතාවකට අවධානය යොමු කරගන්න බලාගෙන ගැඹුරින් කොහොමද මේ ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳගන්නේ, අවංකව මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා හිතාගෙන ඉන්න පිරිසකට අද මේ දේශනාව විශාල උදව්වක් වෙයි. ඒ නිසා ඔබේ වැඩ ටික ඔක්කොම පැත්තකින් තියලා ඊටාම සිහියෙන් මේ දේශනාවට කන් දෙන්න පින්වත්නි. පින්වත්නි, මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ අනාත්ම ලක්ෂණේ දකින්නකොට තමයි යම් ශ්‍රාවකෙක් සම්පූර්ණයෙන්ම අරහත්වේ පූර්ණේ කරගන්න. එතකොට අරහත්වයට අත්‍යවශ්‍ය දෙයක් අද මේ කියන්නේ. තව විදිහකින් කිව්වොත් ධර්මාවබෝධයට ඊටාම අත්‍යවශ්‍ය වන වැදගත් ධර්ම කාරණයක් තමයි මම ඔබට කියන්නේ. ඇත්තටම මේක පරිබාහිර ප්‍රශ්නයක් විදිහට ලෝකයේ ඉන්න අයට පේන්න පුළුවන්. ඇත්තටම මේක පරිබාහිර ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලෝකයේ තියෙන ප්‍රශ්නයක්වත් වෙනත් බාහිර තත්ත්වයක්වත් නෙමෙයි. ඇත්තටම මේ හැම අත්දැකීමක් තුළම පින්වත්නි පංචස්කන්ධ ලෝකයක ඇතිවි නැතිවි යාමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මොකද්ද දකින්න ලැබෙන්නේ? හොඳට කල්පනා කරන්න මම කියන දේවල් මේ හැම වෙලාවකම පින්වත්නි අපි අත්දකින හැම අත්දැකීමක් තුළම
පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් තමයි තියෙන්නේ. ඊට වඩා වැඩි යථාර්ථයක් මොකක්වත් නැත්තේ නෑ. නමුත් අපිට පේනවා මේක බාහිර දෙයක් විදිහට, බාහිර පුද්ගලයෝ විදිහට, බාහිර දේවල් විදිහට, මේ බාහිර ඇත්තටම පවතින යථාර්ථවාදී තත්වයක් විදිහට පෙනුනට ඇත්තටම ලෝකේ වෙන්නේ පින්වත්නි පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යන ස්වභාවයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේක අපි විස්තර කරගමු. විස්තර කරගන්නකොට ඔබට තේරෙවි. නමුත් ගැඹුරුයි කියලා හිතුණත් ඔබට මේක හොඳට තේරෙනකොට තේරෙයි අනේ සුන්දරයිනේ මේ ධර්මය කියලා ඔබට තේරෙන්න පටන් ගනී. පින්වත්නි මම ඔබට ගාථාවක් මතක් කළා. මේක තියෙන්නේ මේ බාහිර සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තමයි ওই කතාව තියෙන්නේ. මොකද්ද බාහිර සූත්‍රයේ තියෙන්නේ? පින්වත් මහණෙනි බර කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි බර ගෙනියනවා කියන්නේ කවුද? පින්වත් මහණෙනි බර උස්සනවා කියන්නේ මොකද්ද? මහණෙනි බර බිම තියනවා කියන්නේ මොකද්ද? හරි ලස්සන දෙයක්. දැන් මේ බැලූ බැල්මට මේ බර උස්සනවා, බර ගෙනියනවා, බර කියන්නේ මොනවද? මේ වගේ දේවල් දිහා බැලූ බැල්මට බැලුවහම මිනිසුන්ට නිකන් උඩු අර්ථයක් එන්න පුළුවන්. නමුත් බලන්න ධර්මයේ බර කියන්නේ මොකද්ද? ධර්මයේ පෙන්වන බර මොකද්ද පින්වත්නි? උන්වහන්සේ මතක් කරන පින්වත් මහණෙනි බර කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. ඒතර බර කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ බර තමයි පුද්ගලයාට තියෙන්නේ ධර්මයෙන් බලනකොට. බර ගෙන යන්නේ කවුද කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ පුද්ගලයා තමයි ගෙනියන්නේ. ඇත්තටම සත්ව පුද්ගල භාවය නිසා තමයි මේ බර උස්සගෙන ඉන්නේ. ඒතර මේක විසඳ ගන්නකොට මේකේ අනාත්ම ලක්ෂණය දකින්නකොට තේරෙනවා ඇත්තටම මේකේ සත්ව පුද්ගල භාවයක් නැහැ. හුදු නාම මාත්‍ර ටිකක් විතරයි තියෙන්නේ කියලා තේරෙනවා. හුදු නාම මාත්‍ර ටිකක් විතරයි තියෙන්නේ. මේකේ ඇති සත්ව පුද්ගල භාවයක් නැහැ කියලා තේරෙනවා. ඒතර ඒක තේරුණාන් පස්සේ බර බිම තියෙනවා. දැන් ඒතර බර ගෙනියන්නේ කවුද? පුද්ගලයා. මේ පුද්ගල භාවය නිසා, සත්ව පුද්ගල භාවය නිසා තමයි පින්වත්නි පංච උපාදානස්කන්ධය කියන බර උස්සගෙන මේ පුද්ගලයා ඉදිරියට යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ බර උස්සනවා කියන්නේ මොකද්ද? ඒතො නිකන් තරුණයෙක් අර ජිම් එකකට ගිහින් බර උස්සනවා වගේ අදහසක් එළියට එන්න පුළුවන්. නමුත් අපිට එකපාර ඔළුවට මැවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සත්පුද්ගල භාවය තුල බර උස්සනවා කියලා කියන්නේ පින්වත්නි, කියන්නේ බර ඉසිලීම යනු පින්වත්නි මේ තණ්හාව නිසා තමයි බර උස්සගෙන ඉන්නේ. තණ්හාව නිසා තමයි උපාදානය වෙන්නේ. තණ්හාපච්චය උපාදාන, උපාදානය නිසා භවය වෙනවා. භවය නිසා ජාති වෙනවා. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම ඇති වෙනවා. ඒතකොට දැන් බලන්න මම මේ කියන ධර්මයේ හරියම ගැඹුරුයි. හොඳට කල්පනා කරන්න පින්වත්නි. ඒතර බර උස්සගෙන යන්නේ සත්පුද්ගල භාවය. ඒතර යා උස්සගෙන ඉන්න බර තමයි පංච උපාදානස්කන්ධේ නම් වූ ලෝකය. ඒතර මේ බර උස්සගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? ඒ තණ්හාව නිසා බර බිම තියනවා කියලා කියන්නේ තණ්හාවේ නිරෝධය. ඒතර මෙන්න මේ බර බිම තිබ්බට පස්සේ ආයෙ උපදින්නේ නැහැ පින්වත්නි. මේ බර උස්සගෙන ඉන්න නිසා තමයි දිගට ඉපදී යන්නේ. ඒතර මේ බර බිම තියෙන වැඩපිළිවෙලනේ අපි හොයන්නේ. අද පුදුම උනන්දුවක් තියෙනවා ගැඹුරු ධර්මයක් පිළිබඳ, විමුක්තිය පිළිබඳ ලස්සන අදහසක් මතු කරගන්න එක්කන. ඉතින් අද ඔබට මේ දේශනාව හුඟක් වැදගත් වෙයි. ලෝකේ ඉන්න ගොඩාක් දෙනෙකුට අද මේ දේශනාව වැදගත් වෙයි. මේ විදිහට බලන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙවි ඇත්තටම වෙලා තියෙන්නේ පංචස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් හැර උදු නාම මාත්‍රවල ක්‍රියාකාරීත්වයක් හැර ඊට වඩා වැඩි යමක් මේක ඇස්සේ නැහැ කියලා පින්වත්නි ඔබට තේරෙයි. මෙන්න මේක තේරුම් ගන්න තමයි මේ වගේ දේශනාවක් අහන්න ඕන. පින්වත්නි ඇත්තටම මේ බණ ඔබට ඇහෙන වෙලාවෙත් මම මේ බණ කියන වෙලාවෙත් වෙන්නේ පංචස්කන්ධයක ඇතිවි නැතිවි යාමක් හැර බණ කියන්නෙක් නෑ පින්වත්නි. තව විදිහකින් කිව්වොත් දැන් බණ අහනවා කියන එක ඇස්සේ තියෙන්නේ පංචස්කන්ධයක ඇතිවි නැතිවි යාමක් විතරයි. ඊට වඩා වැඩි යමක් මේක ඇස්සේ මුකුත් ඇත්තේ නෑ. ඒතර මම ඔක ඇති වෙන විදිය ගැන ඔබට කියන්නම් පින්වත්. ඒතර මේ විදියට තේරුම් ගන්නකොට තේරෙනවා මේ ඇත්තටම ශ්‍රවණය කිරීමක් තියෙනවා, ශ්‍රවණය කරන්නෙක් නෑ. බණ කීමක් තියෙනවා, බණ කියන්නෙක් නෑ කියලා මටත් ඒක කල්පනා කරනකොට තේරෙනවා.
ඒතර අහනකොට දැන් ඔබේ පැත්තෙන් බලමු දැන් මේ බණ අහන වෙලාවෙත් බණ කියන වෙලාවෙත් පංචස්කන්ධයක ඇතිවි නැතිවි යාමක් නම් තියෙන්නේ. ඇත්තම කතාව ඒකනම් ඒක අපි හොඳට තේරුම් ගන්න එපා හේතු සහිතව. පින්වත්නි දැන් ඔබ බණ අහනවා. බලන්න ඕන ඔබ බණ අහනකොට පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන විදිය. අහනකොට මොකද වෙන්නේ? ඔන්න ඇසීම තුල සෝත විඥානේ පහළ වෙනවා. කනතනේ ඇහෙන්නේ. සෝත විඥානේ, මනෝ විඥානේ ආදී පහළ වෙනවා. සෝත විඥානේ පහළ වෙනකොට ඔන්න කනෙන් බණ ටික ඇහෙනකොට සෝත විඥානේ පහළ ඔන්න විඥානස්කන්ධයේ පහළ වීම. ඔන්න විඥානස්කන්ධය පහළ වුණා. එතකොට මේ බණ ටික අහගෙන ඉන්නකොට ඔන්න බණ හඳුන ගන්නවා. මේ අහවල් හාඳුරුනේ බණ කියන්නේ. මේ දේශනා කරන්නේ අහවල් කාරණේනේ කියා බණ හඳුන ගන්නවා. හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? දැන් මොකද්ද පංචස්කන්ධය කියන්නේ? රූප උපාදාන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. දැන් මං කියවනේ මේ හැම සිද්ධියකම හැම අත්දැකීම තියෙන්නේ පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යන ස්වභාවයක් කියලා. දැන් බලන්න මේ ඇතිවි නැතිවි යන විදිහ ගැන තමයි මං කියන්නේ. දැන් බණ ඇහිීම තුලත් ඒකනේ එහෙමනම් වෙලා තියෙන්නේ. බලන්න බණ අහනකොට ඔන්න සෝත විඥානේ පහළ වුණා, මනෝ විඥානේ පහළ වුණා. ඒතර සෝත විඥානේ පහළ වුණා කියන්නේ ඔන්න විඥානස්කන්ධය පහළ වුණා. ඊට පස්සේ බණ අඳුනගත්තා ඔබ. මේ අහවල් දේශනාව මේ කෙරෙන්නේ මේ බණ තමයි මේ කෙරෙන්නේ. මේ අහවල් දේශනාව ඇසුරෙන් තමයි මේක කරන්නේ කියලා ඔබ වෙනම විස්තර කර බණ අඳුන ගන්නවා. ඔබ දැන් මේ වෙලාවේ බණ අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම තුළ ඔන්න සංඥා ස්කන්ධයේ පහළ වීම සිද්ධ වුණා. ඊට පස්සේ පින්වත්නි ඔන්න මේ බණ අහගෙන ඉන්නකොට ඒ බණ දැන් හොඳට ගැඹුරු දේශනාවක් වුණත් ඊටාම ප්‍රීතියෙන් ප්‍රියමනාප කැමැත්තෙන් අහගෙන ඉන්නකොට ඔන්න මොකක්ද ඇති වෙන්නේ? සැප වේදනාවක් ඇති වෙනවා. ඇත්තටම සැප වේදනාවක් කියනකට වඩා ඒක විස්තර කරගත්තොත් දැන් ධර්ම දේශනාවක් තුල ඇති වෙන්නේ නිරාමිස සුඛ වේදනාවක්. නිරාමිස සැප වේදනාවක් තමයි මේ බණ ටික අහගෙන ඉන්න ඔබට ඇති වෙන්නේ. ඒ නිරාමිස සැප වේදනාවක් ඔබ තුල ඇති වෙනකොට පින්වත්නි ඒ මොකද්ද පහළ වුනේ? ඒ තමයි වේදනාස්කන්ධයේ පහළ වීම. සෝත විඥානේ පහළ වුණා, විඥානස්කන්ධයේ පහළ වීම. ඊට පස්සේ බණ අඳුනගත්තා, සංඥාස්කන්ධයේ පහළ වීම. ඊට පස්සේ පින්වත්නි ඒ බණ තුල නිරාමිස සැප සමහරට දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේක නිකන් පටිගයෙන් අල්ලගත්තොත් එහෙම මේ බණ ටික මේක මහා කරකසයි මොන බණක්ද මේක කියලා අල්ලගත්තොත් දුක් වේදනාවක් උපදින්නත් පුළුවන්. නමුත් බොහෝ විට ධර්මයක් අහනකොට නිරාමිස සැප වේදනාවක් බොහෝ දෙනෙකුට උපදින්නේ. ඒ නිරාමිස සැප වේදනාව ඇති වෙනකොටම ඔන්න පහළ වුණේ මොකක්ද? ස්කන්ධ වශයෙන්. ස්කන්ධ වශයෙන් පහළ වුණේ පින්වත්නි වේදනාස්කන්ධයයි. ඊට වේදනාස්කන්ධය පහළ වෙනකොට ඔන්න නිරාමිසේ සැප වේදනාව තුල පින්වත්නි Tamanගේ හිතේ ශ්‍රද්ධාව උපදිනවා. Tamanගේ හිතේ ප්‍රඥාව උපදිනවා. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙනවා. ධම්මවිජය වගේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්න උදව්වක් ලැබෙනවා. ඒ මොනවද? සංකාරස්කන්ධයේ පහළ වීම. හැබැයි අපි අර කතා කරපු පිළිවෙලටද මේක ක්‍රියාත්මක උනේ නෑ. කතා කරපු පිළිවෙලට නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිළිවෙලට නෙමෙයි උනේ. ඉස්සෙල්ලම විඥානස්කන්ධයේ පහළ වීම, ඊට පස්සේ හඳුනාගත්තා මේ බණ ගැන සංඥාස්කන්ධයේ පහළ වීම, ඒ නිසා සැප වේදනාවක් උපන්නා. ඊට පස්සේ වේදනාස්කන්ධයේ පහළ වීම, මේ සැප වේදනාව නිසාම ශ්‍රද්ධාවක්, ඊට පස්සේ ගෞරවයක් තිසරණයේ පිළිබඳ. ඉතින් මේ විදිහට මේ ධම්මවිජය වශයෙන් ප්‍රඥාව වශයෙන් සංකාර වුණා. සංකාර ස්කන්ධයේ පහළ වීම. ඊට පස්සේ පින්වත්නි ඊට අනුව රූපස්කන්ධයේ වෙනස් වීම ඇති වෙනවා. දැන් ඔබ අහලා ඇති චිත්තජ රූප කියලා කොටසක් තියෙනවා. චිත්තජ රූප කියන්නේ මොනවද? චිත්තජ රූප කියලා කියන්නේ නාම ධර්මයේ ඇසුරින් ඒ රූප ධර්මයන්ගේ පහළ වීමක් සිද්ධ වෙනවා. නාම ධර්මයන්ට අනුව රූප ධර්මයන් පහළ වෙනවනේ. ඒතර ඔබ දන්නවා දැන් භාවනාවක් වුණත් කරගෙන ඉන්න දැන් බණක් වුණත් එහෙනම් ඒක බාහිරින් පේනවා. අමුතු උත්තේජනයක් නේ. හරි නිවීමක්. ඒ වගේම බොහොම සංයමයක්. ඉතින් අර ඒ අමුතු බාහිර පෙනුමේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ රූපස්කන්ධයේ පහළ වීම. දැන් භාවනාවක් වගේ දැන් මෛත්‍රී වගේ භාවනාවක් වඩනකොට යාගේ මේ රූපකයත් වෙනස් වීම ඇති වෙනවා පින්වත්නි. කොහොමද රූපකය වෙනස් වීම ඇති වෙන්නේ? එයා හරිම ශාන්තයි, එයාගේ ප්‍රියමනාප බවක් ඇති වෙනවා. ඉරියව් හරිම ප්‍රසන්නයි, පැහැදුණු ස්වභාවයක් ඇති වෙනවා. ඒතර බාහිරින් මේක රූපස්කන්ධයේ වෙනස් වීමකුත් තියෙනවා. ඒ තමයි රූපස්කන්ධයේ පහළ වීම. එතකොට ඇත්තටම බණ අහන එක ASCII මේ පිටින් බණ ඇහෙනවා වගේ පෙනුනට ඇත්තටම වෙලා තියෙන්නේ පින්වත්නි
මේ පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් හැර ඊට වඩා වැඩි යමක් සිද්ධ වෙලා නැහැ කියලා දැන් ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ මේ හැම අත්දැකීමක් තුළම පින්වත්නි ඇතුලේ මේ ප්‍රශ්නේ මතුවෙනවා මිසක් බාහිර ලෝකයේ දෙයක් නෙමෙයි තියෙන්නේ. දැන් පටිඝ සම්පයුක්ත සිතකින් කරන දෙයක් දිහා පවා බලන්න. දැන් ඔබ මේ පටිඝේ වැඩෙන දෙයක් නිකන් කල්පනා කරලා බලන්න. දැන් ඔබ අමනාප කෙනෙක් ඔබට හම්බ වෙනවා. ඒ අමනාප කෙනෙක් දකින්නකොට මොකද්ද පහළ වුනේ? දකින්නකොට මොන චක්කු විඥානේ පහළ වුණා? විඥානස්කන්ධේ පහළ වුණා. බැලූ බැල්මට පේන්නේ මේක බාහිර ප්‍රශ්නයක් වගේ. ඊට පස්සේ ඔන්න චක්කු විඥානේ පහළ වුණා, විඥානස්කන්ධේ පහළ වුණා. ඊට අනුව පින්වත් ඔන්න හඳුනාගත්තා. මේ අහවල් මිනිහනේ, මේ මනුස්සයා මට මේ දේවල් කරානේ කියලා අර වෙනම හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම තුළ සංඥාස්කන්ධේ පහළ වුණා. ඊට පස්සේ ඒකට අනුව පටිඝේ වැඩිගෙන එනවා අනුසේ වශයෙන් වැඩිගෙන එනකොට දුක් වේදනාවක් ඇති වුණොත් වේදනාස්කන්ධේ පහළ වීම. ඊට අනුව සංකාර වෙනවා. සංකාරය ඊට අනුව වැඩෙනවා. ඊට අනුව රූපස්කන්ධේ වෙනස් වීම ඇති වෙනවා. කේන්ති යනවා, මූණ නිකන් පුලුටු වෙලා යනවා. ඊට පස්සේ සමහර විට දස්මිටි කාගෙන එයාගේ බාහිර පෙනුමේ විශාල වෙනසක් ඇති වෙනවා. දැන් බලන්න පින්වත්නි, පටිඝ සම්පයුක්ත සිතකින් කරන දෙයක් තුල පවා මේ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. Tamangeema ඇතුලේ පංචස්කන්ධේ ඇතිවි නැතිවි යාමක් හැර ඊට වඩා වැඩි යමක් මේක අස්සේ මුකුත් තිබිලා නැහැ. මෙන්න මේ ස්වභාවයේ පින්වත්නි තේරුම් ගත්තට පස්සේ තමයි අර සත්පුද්ගල භාවයේ දුරු වෙලා ඇත්තටම හුදු නාම මාත්‍ර ටිකක් විතරයි තියෙන්නේ. මම මේ බාහිර දෙයක් විදිහට අල්ලගත්තට මේක බාහිර ප්‍රශ්නයක් නෙමෙයි, මේක මගේ ඇතුලේ ප්‍රශ්නයක් කියලා යා දකින්න පටන් ගන්නවා. අන්න එහෙම දකින්නකොට තමයි පින්වත්නි Tamanගේ හිත ශූන්‍යත්වය කරා පියමන් කරන්නේ. දැන් මෙන්න මේ විදිහට දකින්න පටන් ගන්න පින්වත්නි. එහෙම දකින්නේ නැතුව පින්වත්නි මේ බුදු පූජා තිබ්බා කියලා, බෝධි පූජා තිබ්බා කියලා, ඉඳ හිට බණක් දෙයක් ඇහුවා කියලා, මේ හිටි ගමන් පොයේට සිල් ගත්තා කියලා මේ වැඩේ සම්පූර්ණ වෙයි කියලා නම් පින්වත්නි හිතන්න එපා. ඒ නිසා මේකේ අපි දැන් මේ විදිහට බලන්නේ පින්වත්නි මේකේ තියෙන සත්පුද්ගල ස්වභාවයක් නැහැ කියන එක දැකලා රළු නීවරණ ටික යට කරන්නනේ මේ විදිහට පින්වත්නි අපි බලන්නේ. එතකොට මේකේ තේරෙනවා මේ විදිහට බලනකොට මේ පංචස්කන්ධ ධර්මයන් හැර සත්‍ය වශයෙන්ම වෙන මොකුත් මේකේ ඇතුලේ නෑ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම භාවනා කිරීමක් තුල පවා ওই ටික විතරයි වෙන්නේ. භාවනාවක් කරනකොට පවා ඔయిత වඩා වැඩි යමක් වෙන්නේ නැහැ පින්වත්නි. දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් මෛත්‍රිය වඩනවා කියලා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ බාහිර අරමුණක් මුල් කරගෙනනේ මෛත්‍රිය වඩන්නේ කියලා. නමුත් පින්වත්නි ඇත්තම කතාව වෙලා තියෙන්නේ පංචස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් හැර ඊට වඩා මේ නාම ධර්මයන් වලට වඩා වැඩි දෙයක් වෙලා නැහැ. දැන් මෛත්‍රිය වගේ භාවනාවක් වඩනකොට ඔන්න එයා පළවෙනියෙන්ම මොකද වෙන්නේ? ඔන්න භාවනාව වඩන්න පටන් ගන්නකොටම ඔන්න මේ මනෝ විඥානය පහළ වෙනවා. සමහරට සෝත විඥානය පහළ වෙන්නත් පුළුවන්. හේතුව තමයි සමහරට හයියෙන් ශ්‍රවණී කර ඒක කරන්න පුළුවන් නේ. මම දුක් නැත්තේක් වෙම්වා, බිය නැත්තේක් වෙම්වා, රෝග නැත්තේක් වෙම්වා කියන මේ හයියෙන් හඬගගා කියන එකක් අහගෙන එහෙම කරන්න පුළුවන්. ඒතකොට සෝත විඥානය තමයි පහළ වෙන්නේ. ඒකට මේ සෝත විඥානය පහළ වෙනකොට මේ සෝත විඥානය, මනෝ විඥානය පහළ වෙනකොට විඥානස්කන්ධය පහළ වුණේ මෛත්‍රිය තුල. ඒ විඥානස්කන්ධය පහළ වෙනකොට පින්වත්නි ඊට අනුව හඳුනාගත්තා. කොහොමද හඳුනාගත්තේ? මැදිහත් සත්වයෝ, අහිතවත් සත්වයෝ, හිතවත් සත්වයෝ, උතුරු දිසා භාග සත්වයෝ, උතුරු අනු දිසා භාග සත්වයෝ, නැගෙනහිර දිසා භාග, නැගෙනහිර අනු දිසා භාග, ඇසට පෙනෙන සත්වයෝ, ඇසට නොපෙනෙන සත්වයෝ කියා මේ විදිහට හඳුනාගත්තා. සංඥා ස්කන්ධයක් පහළ වෙලා තියෙනවා. හඳුනා ගැනීම තුළ Tamanගේ අභ්‍යන්තරේ මොකක්ද ඇති උනේ? දැන් මෛත්‍රී වගේ භාවනාවක් කරනකොට නිරාමිෂ සුඛ වේදනාවක් උපදින්නේ. වේදනා ස්කන්ධය පහළ වුණා. ඒ වේදනා ස්කන්ධේ පහළ වීම තුල පින්වත්නි එයාගේ අභ්‍යන්තරයේ වේදනා ස්කන්ධේ පහළ වීමත් එක්කම ඊට පස්සේ ඒක සංකාර කරනවා. කොහොමද සංකාර වෙන්නේ? එයාගේ හිත එකඟතාවයක්, හිතේ ශ්‍රද්ධාවක්, කුසල ධර්මයක්, ඊට පස්සේ පින්වත්නි ප්‍රඥාව මෝරගණීමක් එයාට අත්දකින්න ලැබෙන. ඕන්න බලන්න සංකාර ස්කන්ධේ පහළ වීම. සංකාර ස්කන්ධේ පහළ වීමත් එක්කම පින්වත්නි ඕන රූප ස්කන්ධේ පහළ වෙනවා. කොහොමද? අර චිත්තජ රූප කියලා අපි කිව්වේ. චිත්තජ රූප කිව්වේ මොකද්ද? නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන් පහළ වෙනවා. නාම ධර්මයන්ට අනුව රූප ධර්මයන් පහළ වෙනවා. දැන් ඔබ දන්නවා මෛත්‍රිය වගේ භාවනාවක් වඩනකොට ඉරියව් හරිම ප්‍රසන්නයි, හරිම ශාන්තයි, බැලූ බැල්මට
මේ බොහොම හික්මිච්ච බවක් පේනවා. මිනිසුන්ට හරි ප්‍රිය භාවයක් උපදිනවා. අමනුෂ්‍යයන්ට පවා බාහිරින් ප්‍රිය භාවයක් උපදිනවා. එතකොට මේ බාහිර රූපකායත් එතකොට වෙනස් වීම වෙලා තියෙනවා. ඒ කියන්නේ නාම ධර්මයන්ට අනුව රූප ධර්මයන්ගේ වෙනසක් වෙලා තියෙනවා. එතකොට පහළ වුණේ මොකද්ද? ඒ පහළ වුණේ පින්වත්නි රූපස්කන්ධයයි. ඇත්තටම පින්වත්නි භාවනා කරනවා කියලා වෙන ඒ ක්‍රියාවලියස්සෙත් වෙලා තියෙන්නේ හුදු නාම ධර්ම ටික ක්‍රියාත්මක වීමක් මිසක් බාහිර අරමුණු මුල් කරගෙන වැඩුවට හුදු නාම ධර්මයන් තවත් විදිහකින් කිව්වොත් පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් හැර ඊට වඩා වැඩි දෙයක් ඇතුලේ මොකක්වත් වෙලා නැහැ. අන්න ඔය ස්වභාවය තේරුම් ගන්නකොට හැම අත්දැකීමක් තුලම පින්වත්නි ඔය తত্ত্বය ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්න පින්වත්නි. එතකොට පින්වත්නි ඔබට තේරෙවි ඇත්තටම බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්. මේ හැම ක්‍රියාවලියක් අස්සේම වෙලා තියෙන මගේ ඇතුලේ ක්‍රියාවලියක්. බාහිර තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ විදිහට දකිනකොට තමයි පින්වත්නි සත්පුද්ගල භාවයට අදාළ අභ්‍යන්තරයේ තියෙන රළු නීවරණ ටික කැඩීගෙන යන්නේ. බෝධි පූජාවක් තිබ්බට ඔය ටික කැඩෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මගේ ඇතුලේ තියෙන රළු නීවරණ ටික කඩා ගන්න එක. රළු නීවරණ තියාගෙන රහත් වෙනවා කියලා එකක් පින්වත්නි ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේක මේ බලන බැලිල්ලට කියන්නේ පින්වත්නි මේ පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය දකින්නවා කියලා. හරිම ගැඹුරු දෙයක්. මම මේ ලේසි කර කර කිව්වට පින්වත්නි ඔබ දක්ෂ වෙන්න ඕනේ හැම අත්දැකීමක් තුළම මේ ස්වභාවය දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඇත්තටම වෙලා තියෙන්නේ මගේ ඇතුලේ නාම ධර්මයන් ටිකක් ක්‍රියාත්මක වීමක් හැර මේක බාහිර දෙයක් නෙමෙයි. ඒකනේ බුදු දේශනාව කියන්නේ නතේ කාම යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. මහණෙනි මේක සංකල්ප වශයෙන් තියෙන දෙයක් මිසක් මේක මේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. බාහිර චිත්‍රවල බාහිර ලෝකේ කාමේ නෑ කියන මේක ඇතුලේ තියෙන එකක් කියන. ඇයි මේක නාම ධර්මයන් ටික ක්‍රියාත්මක වීමක් නේ තියෙන්නේ. මේ පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් නම් තියෙන්නේ. ඒක බාහිර ප්‍රශ්නයක් නෙමෙයිනේ පින්වත්නි. මෙන්න මේක දකින්න ඕන බුද්ධ ශ්‍රාවකේ. මේක දකින්නකොට තමයි පින්වත්නි Tamange හිත ශූන්‍යත්වයටපත් වෙන්නේ. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක් එතනින් එහාට Tamange මාර්ගඵල පූර්ණේ වෙන්නේ මේ විදිහට දකින්නකොට. ඊට පස්සේ මේ තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නිවෙන්න කිසිවක් නැතුව කායික මානසික වශයෙන් සීතල වෙලා සදාකාලිකවම නිදහස් වෙන්නේ මෙන්න මේ විදියට පුද්ගලයා දකින්නකොට. මේක බාහිර ප්‍රශ්නයක් විදියට දකින්න එපා. බාහිර ලෝකයේ තියෙන අරුබුදයක් විදියට පින්වත්නි මේ ප්‍රශ්නේ කවදාවත් ඔබ දකින්න යන්න එපා. අවබෝධයටපත් උනායි හිතන විදිහින් ඒක තේරෙනවානේ. දැන් උදාහරණයක් විදියට තියෙනවා ඔබට ලස්සන දේශනාවක් මගේ මතකයේ හැටියට සංයුක්ත නිකායේ තියෙන වජිරා සූත්‍රය කියලා. වජිරා භික්ෂුණිය එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පින්දපාතේ වැඩම කරලා ඒ වෙනකොට ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. වජිරා භික්ෂුණිය හිම පින්දපාතේ වැඩම කරලා කෙලීම ගියා කැලේ ඇතුළට ගිහින් භාවනා කරන්න. හුදේකලාවට ඇවිල්ලා ඉන්නවා කියලා හිතාන ගියා. ඒතකොට ඒ වජිරා කියන භික්ෂුණිය රහත් වෙලා හිටියේ. කැලේ ඇතුළට ගිහින් පාත්‍ර සිවුරු එක පැත්තකින් තියලා වජිරා භික්ෂුණිය වාඩි වෙනකොටම පින්වත්නි ඔන්න වාඩි වෙනකොටම එකපාරම මේ මෙතනට මාරයා ආවා කියනවා. දැන් බලන්න අවබෝධයටපත් වුණු අයගේ පිටිපස්සෙන් පවා මාරයා ලුහු බැඳලා තියෙනවා. එහෙමනම් ඉතින් අපි ගැන මොන කතාවද නේද? අවබෝධයටපත් වුණු තීව්‍ර ප්‍රඥාවක් තිබුණ අයගේ පිටිපස්සෙන් පවා මාරයා ලුහු බැඳනනම් කොහොම හරි අල්ලගන්නම් කියලා සාමාන්‍ය පුතග්ජන අපි වගේ ශ්‍රාවකයෝ ගැන කතා කරන්න දෙයක් නැහැ පින්වත්නි. කතා කරන්න බලන්න දෙයක් ඇත්තෙම නැහැ. මාර්යාගේ අහුවෙච්ච මාර්යාගේ දිරච්ච ලනු ගිල තමයි අපි ඉන්නේ. එතකොට අපි අහුවෙලා ඉවරයි මාර්යාගේ දිරච්ච ලනු වලට. අද ඉන්න මිනිස්සු හරියට අහුවෙලා ඉවරයි. ඉතින් මේ විදිහට මේ වජිරා භික්ෂුණිය කැලේට ගියාට පස්සේ හොඳ වැඩක් කරන්නම් වජිරා භික්ෂුණිය බය කරනවා, ලොමු දැහැ ගන්නනවා, සමාධියෙන් පිරිහෙන තැනට හිත හදනවා කියලා හිතාගෙන මාරයා ඇවිල්ලා කියවලු කේනායම් පකතෝ සත්තෝ කුවං සන්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති. ප්‍රශ්න හතරක් ඇහුවා. මොකද්ද? මම මේ ප්‍රශ්නයක් තිබිලා ආවේ මට මේකට උත්තරයක් දෙන්න. මොකද්ද ප්‍රශ්නය? ඔන්න යා කියනවා මාරයා. මේ සත්‍යයා හැදුවේ කවුද?
මේ සත්වයා මේ හදපු කෙනා කවුද? මේ සත්වයා මේ හැදුනේ කොහොමද? මේ සත්වයා ඉපදුනේ මොකෙන්ද? මේ සත්වයා නිරුද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම ඇහුවා. මේ සත්වය ගැන අහනවා. මොකක්ද ඇහුවේ? මේ සත්වයා හැදුවේ කවුද? මේ සත්වයා කොහොමද හැදුනේ? මේ සත්වයා ඉපදුනේ මොකෙන්ද? මේ සත්වයා නිරුද්ධ වෙන්නේ කොහොමද? මේ වෙලාවේ මේ වජිරා භික්ෂුණිය කල්පනා කරලු මේ මහ විකාර ප්‍රශ්නයක් මේ අහන්නේ. සත්වයක් පුද්ගලෙක් කොහෙද මේක අස්සේ? මේක අස්සේ සත්වයේ පුද්ගලෙක් නෑනේ. දැන් බලන්න අවබෝධයටපත් වෙච්ච කෙනෙක් හිතන විදිය. සත්වයේ පුද්ගලයේ පණවන්න බැරි මේක ගැන මේ අහන ප්‍රශ්නේ නම් මහ විකාර ප්‍රශ්නයක්. අමුතු ප්‍රශ්නයක්. කවුද දන්නේ මේ මිනිස්සෙද්ද අමනුස්සයෙක්ද මේ අහන්නේ කියලා බලනකොට මේ වජිරා භික්ෂුණී එක හෙලාම දැනගත්තා කියනවා මේ නම් පාපී මාරයාම තමයි. ඒ වෙලාවේ මාරයාට කතා කරලා කියනවා ඒයි පාපී මාරය නුඹගේ ඔළුව වික්ෂිප්ත වෙලාද කියලා අහනවා. මේකට කොහොමද සත්‍යයේ පුද්ගලෙක් පනවන්නේ කියලා. මේ තියෙන්නේ හුදු සංඛාර පිටක් විතරයි කියනවා. අන්න බලන්න හරි ලස්සන වචනේ. මේක හුදු සංඛාර පිටක් විතරයි කියනවා. හරියට රතයක් වගේ කියනවා. අංගෝපාංග කෑලි එකතු කර කර රතයක් හදන්නේ. රෝද එකතු කරලා, වරපටි එකතු කරලා, ආසනයක් හදලා, ඊට පස්සේ ඒ කරත්තේට ආදාළ අංගෝපාංග ඔක්කොම හදලා, ඒකට හරක් බැඳලා, ඔක්කොම ඉවරුණාට පස්සේ ඒකට රතේ කියලා කියනවා. ඒතර අංගෝපාංගවල එකතු වීමෙන් වෙච්ච දෙයක් මිසක් මේක එතනින් එහාට වෙන මොකක්වත් සත්‍යයේ පුද්ගලෙ පණවන්න බෑ කියනවා. ඒකේ හරි ලස්සන වචනේ තමයි මේක හුදු සංඛාර පිටක් කියනවා. මේ සංඛාර පිටක් පින්වත්. මේක ඔක්කොම එක විදිහට කිව්වොත් මේක සංඛාර පිටක් විතරයි. සංඛාර විසින් සංඛාරම ඉලක්ක කරගෙන ඇතිවි නැතිවි යන ස්වභාවයක් තියෙන පින්වත්. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න. සංඛාර විසින් සංඛාරම අල්ලගෙන ඇතිවි නැතිවි යන විදිහක් මේකේ තියෙන්නේ. ඊට වඩා මේ සත්‍යයේ පුද්ගලෙක් නැහැ. ඒකට මේ සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියන එක හේතු සහිතව තේරුම් ගන්න අදහසින් තමයි පින්වත්නි අපි මේකේ මේ විස්තර කර විමසා බෙදා වෙන් කර මේක තේරුම් ගන්න බලන්න. ඒ සත්‍යයේ පුද්ගලෙක් නැති බව තේරුම් ගන්න හුදු සංකාර පිටක් විතරක් තියෙන කියන එක තේරුම් ගන්න තමයි පින්වත්නි අපි අද මේ දේශනාවෙන් කොහොමද මේ පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය දකින්නේ කියන එක ඔබට අනුශාසනා කරන්නේ. එතකොට අපිට තේරෙන හැම අත්දැකීමක් තුළම ඕක තමයි වෙන්නේ. දැන් ඔබට පුළුවන් ගෙදර ඉඳලා දැන් වැඩ කරගෙන ඉඳින් මේ මම මේ කියන එක ප්‍රැක්ටිස් කරන්න කොහොමද? හුරු කරලා බලන්න පුළුවන්. ඇත්තද මේ කියන්නේ කියලා බලන්න පුළුවන්. සින්දුවක් අහන ගමන් හොඳට කල්පනා කරන්න මේ සින්දුව අහගෙන ඉන්නකොට ඇත්තටම ඇති උනේ මේ බාහිර දෙයක්ද ඇතුලේ දෙයක්ද කියලා බලන්න. සින්දුව අහගෙන ඉන්නකොට හොඳට කල්පනා කරලා බලන්න මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිය ගැන. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අහගෙන ඉන්නකොට ඔන්න සෝත විඥානය පහළ වෙනවා. විඥානස්කන්ධයක් පහළ වුණේ වෙන දෙයක් බාහිර මේ සින්දුවක් නෙමෙයි. විඥානස්කන්ධයක් පහළ වෙලා. ඇතුලේ මේක ඇති වෙලා තියෙන්නේ. විඥානස්කන්ධය පහළ වෙනකොට ඒ විඥානස්කන්ධයේ පහළ වීම තුළ ඒ සින්දුව හඳුනගත්තා. මේ අහවල් ගායකයා අහවල් විදියට කියන්නේ මෙයා ලියපු තව සින්දු තියෙනවා මේ විදියට හඳුන ගන්නවා. සංඥාස්කන්ධයක් පහළ වුණේ. ඒ සංඥාස්කන්ධය තුළ පින්වත්නි තවදුරටත් එයාට ඒ සින්දුව හරියට හිතට ඇල්ලුවා නම් ඔන්න සැප වේදනාවක් උපන්නා. වේදනාස්කන්ධයේ පහළ වීමක් වෙලා තියෙන්නේ. ඒ සැප වේදනාවට අනුව පින්වත්නි ඔන්න සංකාර පහළ වුණා. ඊට පස්සේ ඊට අනුව පින්වත්නි මේ නාම ධර්මයන් විදිහට අර චිත්තජ රූප නාම ධර්මයන්ට අනුව රූපස්කන්ධයේ පහළ වීමක් වුණා. ඒතර ওই ටික තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් මේ සින්දුවක් ගායකයෙක් බාහිර මොකක්වත් කවුරුවත් පනවන්න බෑ. එතකොට තමයි තේරෙන්නේ ශ්‍රවණේ ඒ කියන්නේ ශ්‍රවණේ කිරීමක් තියෙනවා ශ්‍රවණේ කරන්නෙක් නෑ. ඇහිීමක් තියෙනවා සින්දු කියන්නෙක් නෑ. එතකොට මේ සත්පුද්ගල භාවයෙන් හොඳටම දුර වෙලා යනකොට තේරෙනවා මේ නාම ධර්මයන් ටිකක් මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඊට වඩා වැඩියෙන් මේක ASCII මොකක්වත් වෙලා නෑ නේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ තේරීම තුළ තමයි පින්වත්නි ආය උපතක් කරා යන්නේ නැති විදිහටම Tamanව නිවෙන්න පටන් ගන්නෙ. Tamanගේ හිත ශූන්‍යත්වයටපත් වෙන්න පටන් ගන්නෙ. දැන් හිතන්න කාන්තාවක් දකින්න කියලා පිරිමි කෙනෙකුට නම් ඉතින් ප්‍රියමනාප රූපේනේ පිරිමියෙකුට නම් කාන්තාවක් නම් පිරිමියෙක්. ඒතර ඔන්න කාන්තාවක් දකින්න කියලා හිතන්න. පිරිමි කෙනෙක් ඔන්න දකින්නකොටම
ඔන්න චක්කු විඥානේ පහළ වුණා. චක්කු විඥානේ පහළ වෙනකොට ඔන්න විඥානස්කන්ධයක් පහළ වුණේ. මේ කාන්තාවගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. විඥානස්කන්ධේ පහළ වෙනකොට පින්වත්නි විඥානස්කන්ධේ පහළ වීමට අනුව එයාගේ අභ්‍යන්තරය තුල එයාගේ නාම ධර්මයන් තුල ඔන්න පළවෙනි විඥානස්කන්ධේ පහළ වුණා. ඊට පස්සේ හඳුනාගත්තා. ශා ලස්සනයි. කොණ්ඩේ මෙහෙමයි. මූණ මෙහෙමයි. දත් ටික මෙහෙමයි. ඇහි බැම මෙහෙමයි. ඇඳගෙන ඉන්නේ මේ විදියට. මෙන්න මේ විදියට ඇත්තේ. මෙන්න මේ විදියට ශරීරාංග. මෙන්න මෙහෙම ඔක්කොම හඳුනා ගන්නවා. මේ විදියට තමයි එයාගේ පෞල් පරිසරය මෙන්න මේ විදිය කෙනෙක් වෙන්න ඇති කියලා අර ඇති නැති දේවල් ඔක්කොම අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම තුළ සංඥාස්කන්ධය පහළ වුණේ. මේ නෝන කෙනෙක්ගේ කාන්තාවගේ ප්‍රශ්නයක් නෙමෙයි උනේ. ඒ සංඥාස්කන්ධය පහළ වෙනකොට ඒකට අනුව පින්වත්නි ඔන්න මේ රාගයට බර හිතක් ඉපදලා හරි සැප වේදනාවක් උපන්නා. සැප වේදනාව ASCII මොකද්ද වැඩින්නේ? රාගානුසයනේ වැඩින්නේ. අනුසේ වශයෙන් සැප වේදනාව ASCII උපදින්නේ රාගය. රාගානුසේ වැඩිගෙන එනකොට ඔන්න සැප වේදනාවක් උපන්න ඕන වේදනාස්කන්ධයක් පහළ වුණේ. මේ නෝන කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. වේදනාස්කන්ධයක් පහළ වෙනකොට ඊට අනුව සංකාර වෙනවා. එතකොට මේ සංකාරස්කන්ධය පහළ වෙනකොට ඊට අනුව මේ ඒ කියන්නේ නාම ධර්මයන්ට අනුව රූප ධර්මයන්ගේ පහළවීම වෙනවා. එතකොට රූප ධර්මයන්ගේ පහළ වෙනවා කියන්නේ දැන් ඇත්තටම රාගයට බර කාන්තාවක් වගේ කෙනෙක් දකිනකොට ඔන්න එයාගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ කායික වශයෙන් වෙනස් වීම ඇති වෙනවා රූප ධර්මයන්ගේ. රුධිර සංසරණ වේගය වැඩි වෙන්න පුළුවන්. එතකොට රුධිර සංසරණ වේගය වැඩි වෙනවා, හෝමෝන ක්‍රියාකාරීත්වය ඇති වෙනවා, දාඩිය දානවා. ඉතින් ළඟින් ඉන්නවා නම් අර ඒ වගේ ඉතින් වෙනස්කම් ඇති වෙනනේ කායික වශයෙන් උත්. එතකොට රූපස්කන්ධයේ පහළවීමක් වුණේ. එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ පංචස්කන්ධයේ හුදු නාම ධර්මයන්ගේ පහළවීමක් ඇතිවි නැතිවි යාමක් ඇර මේක බාහිර ප්‍රශ්නයක් නම් නෙමෙයි. මෙන්න මේ විදිහට පින්වත්නි හැම වෙලාවකම දකින්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන්න. මෙන්න මේක දකින්න. මේක දකින්නකොට තමයි ඔබට තේරෙන්නේ ඇත්තටම මේ වෙලා තියෙන කාරණේ මොකද්ද කියන එක ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ විදිහට දකින්නකොට ඔබේ ජීවිතේ පින්වත්නි ධර්මයක් වැඩිගෙන එනකොට ඔබට තේරෙනවා ඇත්තටම මේ වෙලා තියෙන කාරණේ මොකක්ද කියන කාරණේ. ඊට පස්සේ ඔකේ තව තැනක් තියෙනවා පින්වත්නි. ඊට පස්සේ අර සැප වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ සැප වේදනාවටත් ආසා කරන්න පටන් ගන්නවා. ඔකට මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ මේ වේදනාව සම්බන්ධව මතක් කරද්දී යං වේදේති තං සංජානාති. ඊට පස්සේ මේ ඇති වෙච්ච සැප වේදනාවටත් ආසා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සැප දැන් බලන්න මේ ගැට ටික ගැට ගැහි ලියා ගන්න බැරි වෙන විදිහට උඩුදුවන විදිය. එයාට ඒ දැක්ක සැප ඒ ඇති වෙච්ච නාම ධර්මයක් නේ සැප වේදනාව කියන්නේ. ඊට පස්සේ ඒ සැප වේදනාවටත් ආසා කරනවා. යං වේදේති තං සංජානාති. ඊට පස්සේ සැප වේදනාවත් සංජානනීය කරන්න පටන් ගන්නවා. ඒ සැප වේදනාව සංජානනීය කරනකොට ඒ සැප වේදනාවටත් ආසා කරනකොට ඒ සැපය හදලා දුන්න හඳුනා ගැනීම සංඥාස්කන්ධයටත් ආසා කරන්න පටන් ගන්නවා. හඳුනා ගැනීමටත් ආසා කරනවා. ඒ හඳුනා ගැනීමට ආසා කරනකොට ඒ සංඥාස්කන්ධය ඇති වෙච්ච මේ සෝත විඥාණයටත් ආසා කරන්න පටන් ගන්නවා. ඒ දැකීමට ඒකටත් ආසා කරන්න පටන් ගන්නවා. එක්කෝ අහපු දෙයක් නම් එයාගේ මේ සෝත විඥානේ දැකීමක් නම් චක්කු විඥානේ මේ එයා ඒකටත් ආසා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට පින්වත්නි ගැට ගැහි යනවා. එහෙමනම් දැන් ඔබ මොකක්ද දකින්න ඕනේ? ඇත්තටම මේ විඥානස්කන්ධය කියලා කියන්නේ හුළඟක් වගේ හුදු නාම ධර්මයක් විතරයි. ඇතිවි නැතිවි යන දෙයක් විතරයි තියෙන්නේ. සාරයි හොඳයි සැපයි සනීපයි කියලා ගන්න මේකේ දෙයක් නැහැ කියලා දකින්න දක්ෂ වෙන්න. ඇත්තටම මේ සංඥාස්කන්ධය මේ හඳුනා ගැනීම තුළ මේක හුදු නාම ධර්මයක්. මගේ ඇතුලේ ඇතිවෙච්ච නාම ධර්මයක් විතරයි. මේක මගේ වශයෙන් තියන්න පුළුවන් කියලා එකක් නැහැ. සැපයි සුඛයි සනීපයි හොඳයි ශාන්තයි ප්‍රණීතයි මధుරයි කියලා අල්ලන්න දෙයක් නැහැ. මේකේ තියෙන හුදු නාම ධර්මයන් ටිකක් හරියට හුළඟක් වගේ ඇතිවි නැතිවි යන ස්වභාවයක් තියෙන්නේ කියලා දකින්න දක්ෂ වෙන්න. ඇත්තටම මේ ඇතිවෙච්ච වේදනා ස්කන්ධය හුදු නාම ධර්මයන් ටිකක් විතරයි. සැපයි සනීපයි හොඳයි සුඛයි ප්‍රණීතයි මధుරයි කියලා ගන්න දෙයක් නැහැ. හුදු නාම ධර්මයන් ටිකක් මේ ඇතිවෙච්ච දෙයක් තියෙන්නේ. මේ නාම ධර්මයන් වල කිසිම හරයක් නැහැ. හරියට හුළඟක් වගේ ඇතිවි නැතිවි යන දෙයක් තියෙන්නේ කියලා
මනසින් දකින්න දක්ෂ වෙනවා. ඊට පස්සේ මේ සංකාරස්කන්ධය හරියට මේක ඇතුලේ ප්‍රශ්නයක්, මේක නාම ධර්ම ටිකක පහළවීමක්. මේ නාම ධර්මයන්ගේ පහළවීම මිසක් මේක ඇතුලේ ගණ්ඩ හොඳයි, සනීපයි, සැපයි, ප්‍රණීතයි, මధుරයි, මනෝහරයි කියලා ගණ්ඩ දෙයක් නැහැ. මේක හුදු නාම ධර්ම ටිකක් හරියට හුළඟක් වගේ ඇතිවි නැතිවි යන දෙයක් තියෙන්නේ කියලා දකින්න දක්ෂ වෙනවා. ඊට අනුව පහළ වෙච්ච රූපස්කන්ධය ඇත්තටම මේක හුදු නාම ධර්ම ටිකක්. මේකේ ගන්නට ඇත්තට මේ නාම ධර්ම ඒක විස්තර කරගන්න ඕන. ඇත්තටම මේකේ හරයක් නැති දෙයක් කියලා තේරුම් අරගෙන පින්වත්නි මේක හුළඟක් වගේ ඇතිවි නැතිවි යන දෙයක් විදිහට දැන් ඒ කියන්නේ මේක විස්තර කරගන්න ඕන කියන්නේ මේ රූපයත් පින්වත්නි අල්ලගත්තේ මනසින්මයි. ඒතකොට ඒකත් ඒ විදිහට බලන නිසා අමුතුවෙන් රූපය දිහා ආය අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. හුදු නාම ධර්මයන් ටිකක් විතරක් විදිහට පින්වත්නි මේක දකින්න පටන් ගන්න. එහෙම දකින්න පටන් ගන්නකොට තමයි පින්වත්නි Tamanගේ හිත නිසල වෙලා ශාන්ත වෙලා සනීපෙට ඔබට ඇස් දෙක පියා ගන්න පුළුවන් හිතක් හැදෙන්නේ. එතකොට මේක දේශනාව අහගෙන ඔබ අත්දකින්න හැම සිද්ධියක් තුළම මේක ක්‍රියාත්මක වෙන විදිය බලන්න. වෙනස තියෙන්නේ මේක ක්‍රියාත්මක වෙන විදිය මම පැහැදිලි කර විදිය අර පිළිවෙලට නෙමෙයි අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අපි සම්ප්‍රදායිකව කටපාඩම් කරගත්ත විදියට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අනේක තමයි වෙනස. මේ ක්‍රියාත්මක වුණේ කොහොමද? විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය ඊට පස්සේ තමයි පින්වත්නි රූපස්කන්ධය. විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය මෙන්න මේ විදියට පිළිවෙලට ගිහින් තමයි සංකාරස්කන්ධය, රූපස්කන්ධය. ඒතරම් අපි අර කටපාඩම් කරගෙන ඉන්න විදියට තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ විදියට බලනකොට පින්වත්නි මේ උපාදාන ලෝකයට තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. එතකොට තණ්හාවෙන් බැඳෙන්නේ නැති නිසා එයා මේ භව ගමන නතර කරලා දාන තැනකට එයාගේ හිත පත් කර ගන්නවා. ඒ කියන්නේ අර ධර්මයේ තියෙන එක කොහොමද පින්වත්නි? තමන් ආසා කළේ හුදු නාම ධර්මයන් ටිකකට විතරයි කියන එක එයා තේරුම් ගන්නකොට සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා ඔන්න එයාගේ නිරෝධය පටන් ගන්නවා. මේ සංස්කාර විසින් සංස්කාරම ඉලක්ක කරගෙන හුදු නාම ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙලා ඇතිවි නැතිවි යන ස්වභාවයක් තියෙන්නේ කියලා මනසින් දකින්න පටන් ගත්තට පස්සේ මේක නිරුද්ධ වීම පටන් ගන්නවා. දැන් අපිට අර බාහිර සූත්‍රයේදී මතක් කරානේ බර බහා තැබීම නම් තණ්හාවේ නිරෝධයයි කියලා. එහෙමනම් දැන් මේක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. කොහොමද? සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා සංස්කාර නිරුද්ධ වෙනකොට සංකාරවල හුදු නාම ධර්මයක් විදිහට දකින්නකොට මේක බාහිර ප්‍රශ්නයක් නෙමෙයි කියලා දකින්නකොට සංස්කාර නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිරුද්ධ වීම තුල පවා පින්වත්නි මේ හිත නිසල වෙලා යනකොට මේ නිරෝධේ මතුවෙනකොට පවා පින්වත්නි ඒ අවසානයේ ඇති ඔන්න හොඳට මතක තියාගන්න ඒ අවසානයේ ඇති වෙන දැනීම් මාත්‍රය පවා මොන දැනීම් මාත්‍රයේද? ඒතකොට යා නාම ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. හුදු සංකාර පිටක් විතරයි තියෙන්නේ. ඇත්තටම මේකේ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි. වෙලා තියෙන්නේ හැම අත්දැකීමක් තුළම හැම ක්‍රියාකාරකමක් තුළම හැම මොහොතකම වෙලා තියෙන්නේ පංචස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් වඩා ඊට වඩා යථාර්ථයක් සත්‍ය වශයෙන්ම මේකේ නෑ කියන එක එයා පින්වත්නි මානසික වශයෙන් දැනගත්තට පස්සේ එයාගේ අවිද්‍යාවයි තණ්හාවයි නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ පින්වත්නි සංසාරයේ අම්මයි තාත්තයි වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව සහ තණ්හාව කියන්නේ මොකද්ද? සංසාරයේ අම්මයි තාත්තයි වගේ. එතන මේ අම්මයි තාත්තයි නම් වූ අවිද්‍යාව තණ්හා දෙක නිසා තමයි පින්වත්නි මේක ගැට ගැහි මේ දීර්ඝ ගමන ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් ආවේ. එතකොට මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි පින්වත්නි මේ පංචස්කන්ධ ලෝකයේ උපාදානස්කන්ධයේ පංචස්කන්ධ ලෝකයේ තුල උපාදානස්කන්ධයක් හැදුවේ. මොකක් නිසාද? අවිද්‍යාවයි තණ්හාවයි නිසා. ආයෙත් මම මේ වාක්‍ය කියන හොඳට මතක තියාගන්න. අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි පංචස්කන්ධ ලෝකයේ තුල උපාදානස්කන්ධයක් හැදුවේ. නොදන්නකමට. දැන් උන් අපි දැනගත්ත කොහොමද? ඇත්තටම හුදු සංකාර ටිකක් ක්‍රියාත්මක වෙන්නේ මේ හුදු නාම ධර්ම ටික.
බාහිර ප්‍රශ්නයක් විදියට, බාහිර පුද්ගලයෙක් විදියට, බාහිර දෙයක් විදියට මම අල්ලන්න දැඟලුවාට ඇත්තටම වෙලා තියෙන්නේ හුදු නාම ධර්ම ටිකක ක්‍රියාත්මක වීමක් විතරයි. ඊට වඩා වැඩි යමක් නැහැ කියලා දැනගන්නකොට පින්වත්නි මේ ලෝකේ පරමාර්ථය Tamanට දැනෙන්න පටන් ගන්නවා. එතකොට පරමාර්ථය Taman තුල දැක ගන්නකොට පින්වත්නි එයා මේක බාහිර ප්‍රශ්නයක් විදියට කවදාවත් දකින්නේ මම මෙච්චර කල් ආසා කරලා තියෙන්නේ හුදු නාම ධර්මයන් බාහිර දෙයකට නෙමෙයි මම ආදරය කරලා තියෙන්නේ බාහිර දෙයකට කියලා හිතාගෙන මගේම පංචස්කන්ධයට කියලා එයා දකින්න පටන් ගන්නවා. එතකොට මේ දැකීම තුළ එයා නිවෙනකොට ඒ නිවීම තුළ පවා ඇති වෙන ඒ කියන්නේ අවසාන දැනීම මාත්‍රේ පවා හුදු මේ නාම මාත්‍රයක් විතරයි කියලා දකිනවා. එතකොට දැන් එයා නිවිලා තියෙන්නේ සෑහෙන දුරට ඒ නිවිච්ච පුද්ගලයා තුල පවා මේක දකින්න නිවෙනවනේ. ඒ නිවිච්ච පුද්ගලයාගේ අවසාන දැනීම මාත්‍රේ පවා හුදු නාම ධර්ම ටිකක් විතරයි තියෙන්නේ කියලා දකිනවා. ඒකත් හේතු සහිතවයි ඇති උනේ කියලා දකිනවා. මේ මොහොතේ අත්දකින්නේ නාම මාත්‍රේ කියන අවසාන දැනීම මාත්‍රේ පවා ක්‍රියාත්මක වෙන විදිය දිහා බලාගෙන එයා කල්පනා කරන්නේ කොහොමද? එයා කල්පනා කරන්නේ මේ අවසාන දැනීම මාත්‍රේ පවා හුදු නාම ධර්මයන් ටිකක ක්‍රියාත්මක වීමක් විතරයි. ඒකත් හේතු සහිතවයි ඇති වෙලා තියෙන්නේ. මොකද්ද? කියන්නේ නිවෙන්න දෙයක් නෑ. එයා නිවිලා ඉන්නේ. ඒකට ඒ මොහොතේ පවා ඇති වෙන මේ දැනීම මාත්‍රේ හුදු නාම ධර්ම ටිකක් විතරයි. ඒකට ක්‍රියාත්මක වෙන්නේ නාම ධර්ම ටිකක් විතරයි. මේකේ එතනින් එහාට මොකුත් නෑ කියලා දකිනවා. ඒකත් හේතු සහිතවයි ඇති වෙන්නේ. මොකද්ද හේතුව? ජීවිතේන්ද්‍රයේ රූපේ පැවැත්ම, කර්ම ශක්තිය, ඒවා එක්ක සිහිය නැතුව, එක්ක තද නින්දකට වැටිලා නැතිකම, මොළයේ හදවත වගේ දේවල් හොඳින් ක්‍රියාත්මක වීම, ඒ වගේම තමයි මේ ඉන්ද්‍රියන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම. මෙන්න මේ කාරණා නිසා තමයි ඒ අවසාන දැනීම මාත්‍රේ පවා ඇති වෙන්නේ කියලා දකිනවා. එහෙම දකින්නකොට පින්වත්නි එයා නිවිල යනවා නැවත උපතක් කරා යන්නෙම නැති විදියට. ආය උපතක් කරා යෑමක් නැති විදියටම එයා ජීවිතේ හමාර කරගන්නවා. එතකොට එයාට මරණේ තරම් සනීප දෙයක් තවත් නැහැ පින්වත්. දැන් මරණේ තරම් බරපතල අසනීපයක් දැන් අපිට නෑනේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයාට. නමුත් මේ විදියට ලෝකයේ දකින ඇත්තටම හුදු නාම මාත්‍ර ටිකක්, හුදු සංකාර පිටක්, තව විදිහකින් කිව්වොත් මගේම මම මේ බාහිර කෙනෙක් විදියට, බාහිර දෙයක් විදියට ඇලුම් කළාට මං ඇලුම් කරලා තියෙන්නේ මගේම පංචස්කන්ධ ලෝකයට. මේකේ වෙන මොකක්වත් නැහැ. පංචස්කන්ධ ධර්මයන්ගේම ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. ඊට වඩා වැඩියෙන් මේකේ කිසිම දෙයක් අල්ලන්න නැහැ. ඔය ටික තමයි තියෙන්නේ කියලා මනසින් දකින්නකොට පින්වත්නි, ඒ දකින්න හැම වෙලාවකින්ම එයාගේ ජීවිතේට ඇතිවෙච්ච අවබෝධය නිසා එයාගේ හිත සම්පූර්ණ නිකන් සාමාන්‍ය පුතග්ජන භූමියේ ඉන්න කෙනෙක් නම් එයා නිවෙන්න පටන් ගන්නවා. එයාගේ හිත ශූන්‍යත්වයටපත් වෙන්න පටන් ගන්නවා. සෝතාපන්න ආදී මාර්ගඵල ලැබුව කෙනෙක් නම් එතනින් එහාට තියෙන මාර්ගඵල පූර්ණණීය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ නිසා පින්වත්නි අරහත්ත්වයටපත් වුණ කෙනෙක් නම් එයා තුළ ඒ කියන්නේ පුදුම ඒ කියන්නේ මරණය පවා එයාට හරිම සනීප දෙයක් විදිහටයි එයා දකින්නේ. ඒකෙන් දැන් ඔබ දන්නවා ඇති අර එක පොඩි හාමුදුරු කෙනෙක් රහත් වෙලා දවසක් අර හොරු කණ්ඩායමක් අරගෙන ගිහින් මේ හාමුදුරුවෝ මේ බිල්ලට දෙන්න බිලි පූජාවක් කරන්නයි සූදානම්. දැන් බිලි පූජාව කරන්න ලෑස්ති වෙනකොට පින්වත්නි මේ බිලි පූජාව තුල මේ හාමුදුරුවෝ මරන්න තමයි දැන් ලෑස්තිය. හොඳට අර මරණ බව දන්න හොරු විශාල හොරු කණ්ඩායමක් අර පිහි එහෙම කඩුවේ එහෙම මුවහත් කරද්දි මේ හාමුදුරුවෝ කිසි වගේ වගක් නැහැ. උන්වහන්සේ ඉතින් ওই පාඩුවේ බලාගත්ත අතක් බලාගෙන ඉන්නවා. ඉතින් මේ හොරු අතර කතාවක් ඇති වුණා. මේ පොඩි කෙනෙක් නිසා වෙන්න ඇති. කිසිම හැඟීමක් දැනීමක් නැහැ වගේ ඉන්නේ. ඉතින් හොරු නායකයා ළඟට ගිහින් අහනවා මේ පුංචි හාමුදුරනේ අපි ළඟට මැටි ඇමතිවරු ගෙනල්ලා තියෙනවා. රටේ ධනවත් සිටුවරු ගෙනල්ලා තියෙනවා. මේ හැමෝම මෙතනට ආවට පස්සේ ජීවිතේ ඉල්ල හඬා වැටෙනවා, පොළොවේ පස් කනවා, වඳිනවා, කෑ ගහනවා. මෙතන විශාල කාලගෝට්ටියක් කරනවා. අනේ මරන්න එපා, මට ජීවිතේ දීපල්ලා, මම ජීවිතේ දුන්නොත් මෙච්චර ධනෙ දෙන්නම්, මෙච්චර දේවල් දෙන්නම් කියලා තියෙන සේසතමුණත් අත්හරිනවා කියනවා ජීවිතේ වෙනුවෙන්. ඉතින් මේ ඔබ වහන්සේ මේ කිසි වගේ වගක් නැහැ පාඩුවේ ඉන්නවා. මං හිතන්නේ ඔබ වහන්සේ මේ මරණය කියන අත්දැකීම ගැන දන්නේ නැහැ වෙන්න ඇති. මරණය ගැන ඔබ වහන්සේට හරියට අදහසක් නැහැ වෙන්න ඇති. මේ විදිහට අහනකොට උන්වහන්සේ මතක් කරනවා නෑ මම මරණය ගැන හොඳට දන්නවා කියනවා.
මරණය ගැන මම මෙතන ඉන්න අය අතරින් මම තරම් දන්න කෙනෙක් නෑ කියනවා. හැබැයි මරණය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් කියනවා. මොකද්ද කිව්වේ? මරණය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් කියනවා. මම මේ කොයි වෙලේද මරණය මා කරා පැමිණෙන්නේ කියලා බලාගෙන ඉන්නේ මට කිසි බයක් නැහැ කියනවා. දැන් බලන්න උන්වහන්සේ කියපු කතාව තමයි මරණය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක්. අර ලෝකේ යථාපරිදි දකින්නකොට සංකාර ක්‍රියා මේ හුදු ක්‍රියාවලිය ASCII සංකාර විසින් සංකාරම ඉලක්ක කරගෙන ඇතිවි නැතිවි යන නාම ධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගත්තට පස්සේ අර පංච උපාදානස්කන්ධය කියන බර එයා බිම තියෙනවා. බාරාහවේ පංචස්කන්ධෝ කියලා කිව්වේ එයාගේ බර බිම තියෙනවා. ඒක තමයි යාට තියෙන බර. ඒ බර බිම තිබ්බාම පින්වත්නි මේක තමයි ලොකුම ප්‍රශ්නය. එතනින් එහාට මේ බරපතල ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. එතකොට මේ බර ගෙනියන පුද්ගල ස්වභාවය යාගෙන් බැහැර වෙනවා. දැන් බර ගෙනියනවා කියලා මෙතන කිව්වේ මොකද්ද? බාරහාරෝච පුද්ගලෝ කියලානේ බාර සූත්‍රයේ කිව්වේ. බර ගෙනියන්නේ පුද්ගලේ. පුද්ගල භාවය නිසායි මේ බර ගෙනියන්නේ. සත්ව පුද්ගල භාවයක් නැත්තම් බර ගෙන යාමක් නැහැ. ඒතර බර ගෙනියනවා කියලා කියන්නේ පින්වත්නි මේ සත්ව පුද්ගල භාවය නිසායි. ඊට පස්සේ බර උසුලන්නේ මොකක් නිසා? තණ්හාව නිසා. ඇයි අපි ඔබට මතකද කිව්වා අවිද්‍යාවයි තණ්හාවයි කියලා කියන්නේ අම්මයි තාත්තයි වගේ සංසාරي කියලා. ඒකට එයා බර බිම තියනවා. එතකොට බර බිම තියනවා බර බාහතවනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? බර බාහතබනවා කියන්නේ තණ්හාවේ නිරෝධය. ඒකට එයාගේ නිරුද්ධ වීම ක්‍රමානුකූලව සංස්කාර නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනකොට ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හැඬීම් වැළපීම් සෝසුම් හෙලීම් ඔක්කොම අයින් වෙලා ඇඟ සීතල වෙලා ගිහින් හිත සීතල වෙලා ගිහින් නිවෙන්න කිසිම දෙයක් නැතුව පින්වත්නි ආය මේ චක්‍රාවාටේ නෙමේ ත්‍රිසහස්‍රි ලෝක ධාතු කලම්බ අවුස්සෙව්වත් හොයාගන්න බැරි විදියට පින්වත්නි නිවිල යනවා. ඒ නිවිල යන්න උදව් වෙන ඊටාම ගැඹුරු දේශනාවක් අපි සරලව පුළුවන් තරම් සරල කරලා ඔබට කිව්වේ මොකද්ද? පංචස්කන්ධය කොහොමද? පංචස්කන්ධය තුන ආනාත්ම ලක්ෂණේ දකින්න කියලා. මේක ඔබ හුරු කරන්න. ඉන්න තැන ඉඳලා ඔබත් බලන්න මේ ටික ගලප බලන්න. ඇත්තටම වෙලා තියෙන්නේ මේ නාම ධර්ම වල ක්‍රියාත්මක වීමක් නේද කියලා බලන්න. බාහිර දෙයක් විදියට දැක්කට මගේ ඇතුලේ ප්‍රශ්නයක් නේද මේ තියෙන්නේ? ඇයි මේ ඇතුලේ ප්‍රශ්නේ මං එළිය හොයන්නේ කියලා ඔබ දකින්න දක්ෂ වෙන්න. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, යථාර්ථ අවබෝධය ඊටාම ඉක්මනින් මේ සත්පුද්ගල ස්වභාවය බැහැර වෙලා මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මේ දේශනාවට බොහොම ශ්‍රද්ධාවෙන් ලංකාවේ නොසිටියත් ඉතාම වමනාවෙන් කැපවීමෙන් දේශනාවට දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි ප්‍රභාත් නන්දසේන මැතිතුමන්, නිමාලි උදයංගනී මහත්මිය, නිතුල් බහාතිල තමන්ගේ පුතා, ඒ වගේම ලිනුකි මොනාරා දියණිය ඇතුළු පින්නතුන් දායකත්වයේ දරන්නේ. ඒ ඇත්තන්ට බොහෝම කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා. දරුවන් ඇතුළුව ඒ පින්නතුන් ලංකාවේ නොසිටියත් මේ දේශනා ලංකාවෙන් පිට විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ලෝකේ විශාල පිරිසක් මේ දේශනාවලට කන් දෙනවා. කවුරු හරි කෙනෙක් මේ ධර්ම මාත්‍රයකට හරි කන් දීලා ජීවිතේට මොනවා හරි එකතු කරගත්තොත් ඒකතු කරගැනීමේ බලවත් කුසලයේ පින්වත්නි ඔබටයි රැස් වෙන්නේ. ඒ නිසා හොඳට හිත පහදවාගෙන මේ බලවත් කුසලය ප්‍රභාත් නන්දසේන මහත්මයාත් නිමාලි උදයංගනී මහත්මිය ප්‍රදාන දරුවන් හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ කායික මානසික යහපත මෙලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල උදා වේවා. ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම දේශනාවේ මේ අරමුණු විදියට දැනට අවුරුදු 22කට පෙර මිය පරලෝකීය 1998 දෙසැම්බර් 28 වන දින මේ පින්තුන් අතරින් වියෝ වුණු නිමාලි උදයංගනී මහත්මියගේ ආදරණීය පියතුමන් වන MKD සීඩින් මහත්මයාට පින් අනුමෝදන් කරන්න මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා.
දැනට අවුරුදු 2කට පෙර මිය පරලෝකීය 2018 දෙසැම්බර් 8 වන දින මේ පින්තුන් අතරින් වියෝ වුණු ප්‍රභාත් නන්දසේන මහත්මයාගේ ආදරණීය මෑණියන් වන පී.කේ. චන්ද්‍රාවති මහත්මියට පින් අනුමෝදන් කරන්න මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ වගේම 2019 අප්‍රේල් 21 දින මේ පින්තුන් අතරින් මිය පරලෝකීය ප්‍රභාත් නන්දසේන මහත්මයාගේ ආදරණීය පියතුමන් වන පී.කේ. නන්දසේන මහත්මයාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් කරගෙන තිබෙනවා. දෙපාර්ශ්වයේ නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ටත් සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් දේශකයන් වහන්සේටත් අප හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම ප්‍රභාත් නන්දසේන මහත්මයාටත් එතුමා නමින් මියගිය ඥාතිවරුන්ටත් නිමාලි උදයංගනී මහත්මිය ප්‍රදාන ඒ නිතුල් බහාතිල කියන පුතාටත් ඒ වගේම ලිනුකි මොනාරා දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වේවා. ප්‍රභාත් මහත්මයා නිමාලි මහත්මිය ප්‍රදාන හැම දිනාගේම සියලු කටයුතු සාර්ථක වේවා. මේ ගැඹුරු බුද්ධ දේශනාවට Tamanගේ දායකත්වයේ දැරීමෙන් රැස් කරගත් බලවත් පුණ්‍ය සංස්කාර තුලින් ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. ඊටාම ඉක්මනින් මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු දෙමව්පියන් ඥාතිවරු ඇතුළු හැම දෙනාටමත් දායකත්වයේ දරපු හැම දෙනාගේම නමින් වර්ග પરම්පරානුගතව සංසාරගතව මියගිය ඥාතිවරුන්ටත් මේ පින් උපකාර වේවා. ඒ හැම දෙනාගේම භවයේ සුවපත් වේවා. ආයති භවයේ සුගතිගාමි වේවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් අනුමෝදන් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ නාලිකාවේ අනුශාසකත්වයේ ධර්මී ධර්මී තුලින් නැගී හිටින විදියට මේ කටයුතු අනුශාසනාවන් සිද්ධ කරන්නට Tamanගේ කාලය කැප කරන අනුශාසනා කරන සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන අවසරයි පින්වත් ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් බලවත් වේවා කියන අදිෂ්ඨානයත් සියලු දෙවියන්ට මේ පින් උපකාර වීම තුලින් දෙවියෝ අපරට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා මේ ලෝකයේ පවතින අයහපත් කොරෝනා වෛරස් ඉක්මනින් තුරන් වෙලා ගිහින් මිනිසුන්ගේ ජන ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට පවත්වාගෙන යන්නට දෙවියන්ගේ ආශිර්වාදය අප හැම දිනාටම ලැබේවා. ඔබ අප සියලු දිනාටමත් ධර්ම ශ්‍රවණය කරපු ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් බලවත් වේවා හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ සදහවත් සුපින්නතුනේ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ උතුම් වටිනා වූ අර්ථවත් වූ සද්ධර්ම දේශනාව මෙසේ ධර්මාවබෝධයෙන් යුතුව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරා වූ අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අප පින්වත් පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු වහන්සේට මේ සම්බුදු සසුන බබලවන්නට තව තවත් මේ ලෙසම උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී ආශිර්වාදය ලැබේවායි කියලා හැමදිනම සාදු කරලා බදිලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත් සොපිනතුණිය අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් ගෙන කටයුතු කරා වූ මේ පින්වත් සෑම සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ නරඹු ලංකාවාසී ලෝකවාසී පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා නිදුක් නිරෝගී ආශිර්වාදයම ලැබේවායි ප්‍රාර්ථනාවත් සමගින් ඔබ සියලු දෙනාටම තුනුරුවනී ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදට අවසරයි ඔබගේ නිවහනින් සමගගෙන යන්නට තවත් මෙවැනි මාර්ථවත් වූ උතුම් වූ සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු ඇතිව සමුගන්නම් සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.
මනසින් උසස්දී පාස කඳ ලැබුවේ තැනේ සංහාමාන සිත තුළ ගිනි දාල්වනවා යඳ තැබිය නොහැකිය ලොව ජලය මත උසිතම හැඟුම් හැම හදවතකම වේවා සිත් තුළ තෙන්නේ ගාතට වැඩි යුරු ඉඩ වේවා සිත නිවන කවිබල බ්‍රහස්පතින්දා කවස පහක් නැවත විකාශය ඉරිදා සම්ප්‍රදාය සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකා කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවායි ආයුබෝවන් දකින්න ලෝකේ නොදකින්න පැතිකඩ විෂම රූප තමයි අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. අපි මුලින්ම බලන්න යන්නේ වයස අවුරුදු 6ක ගුවන් යානාර යොදුරෙක් පිළිබඳව. ඔහු නමින් ඇඩම්. ඔහුට මේ අවස්ථාව උදා වෙන්නේ ඔහු ගුවන් යානයක ඇතුළත ක්‍රියාකාරීත්වය පිළිබඳව පුංචි වීඩියෝ එකක් දාලා. ඒ වීඩියෝ එක දැකලා ගුවන් යානා සමාගමකින් තමයි ඔහුට මේ අවස්ථාව උදා වෙන්නේ. ඔහු කොහේ ඉඳන් කොහෙටද ආවේ කියන විස්තරය මම කියන්නම්. අපි මුලින්ම ඔහුගේ වීඩියෝ එක බලලා ඉමු. If you have no hydraulics and your plane is banking right, you reduce the engine. You reduce engine 1 and increase engine 2. Hey! How you doing, good guy? Yeah. What do you want to fly? The Airbus A380. A380. Clear for takeoff. Clear for takeoff. Here we go, please.